ශුද්ධ යොහාන් 7 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. ඉන්පසු යේසුස් වහන්සේ ගලිලෙහි සංචාරණය කළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණය කරන්නට නොකමැති වූසේක. එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍ය ලංව තිබුණේය. ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කතා කොට නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න. මක්නිසාද ප්‍රසිද්ධ වෙන්ට කැමති කිසිවෙක් කිසි දෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශ වෙන්නයි කීවෝය. මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේ නැත. එබැවින් යේසුස් වහන්සේ උන්ට කියනසේක් මාගේ කාලය තාම පැමිණුණේ නැත. නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ. නුඹලාට වෛර කරන්නට ලෝකයාට බැරිය. නමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂි දෙන බැවින් ඔහු මට වෛර කරති. නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තාම සම්පූර්ණ නොවුහෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමී කීසේක. උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා ගලිලේ නැවතී සිටිසේක. නමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක. එකල යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින් ඔහු කොතැන්හිදැයි ඇසුවෝය. සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක් ඔහු සත්පුරුෂයෙකයි කීවෝය. සමහරෙක් එසේ නොවේ. ඔහු සමූහයා මුලා කරන්නේ යයි කීවෝය. එසේ වුවත් යුදෙව්වරුන්ට බය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කතා නොකළේ නැත. හලලූයා. ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ මේ මුළු බයිබල් අධ්‍යයන කාලය ඔබ වහන්සේගේ සුදු දෑතට බාර කරන අතර ස්වාමීනි ඉගෙන ගන්නා වූ අයටද උගන්වන්නා මටද ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්මත් නුවණත් මඟ පෙන්වීමත් නිදහස් කරමින් ස්වාමීනි මේ වචනය අවබෝධ කරගෙන අපේ ජීවිතයේ පළදරන පිණිස ඔබ වහන්සේම අපේ ජීවිත තුළ ක්‍රියා කෙරේවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේම සියල්ල කෙරෙහි මඟ පෙන්වනසේක්වා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිඋතුම් වූ බලවන්ත වූ අනර්ගල නාමයෙන්. ආමෙන්. John chapter 7 verses 1 to 13. After this, Jesus went around in Galilee. He did not want to go about in Judah because the Jewish leaders there were looking for a way to kill him. But when the Jewish festival of Tabernacles was near, Jesus' brothers said to him, "Leave Galilee and go to Judah, so that your disciples there may see the works you do. No one who wants to become a public figure acts in secret. Since you are doing these things, show yourself to the world." For even his own brothers did not believe in him. Therefore, Jesus told them, "My time is not yet here. For you any time will do. The world cannot hate you, but it hates me, because I testify that its works are evil. You go to the festival. I'm not going up to this festival, because my time has not yet fully come." After he had said this, he stayed in Galilee. However, after his brothers had left for the festival, he went also, not publicly, but in secret. Now at the festival, the Jewish leaders were watching for Jesus and asking, "Where is he?" Among the crowds, there was a widespread whispering about him. Some said, "He is a good man." Others replied, "No, he deceives the people." But no one would say anything publicly about him, for fear of the leaders. Lord, here we are at your presence. We commit this time of learning. Please give us the wisdom, knowledge, and guidance. In your mighty name I pray. Amen. හලලූයා. ස්වාමින් වහන්සේ තුළ නැවතත් අද දවසේ සෙනසුරාදා දවසේ බයිබල් අධ්‍යයනය වෙත ඔබ හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. Hallelujah. I welcome all of you to this Bible study on this Saturday as we meet again. Hallelujah. හොඳ යොහාන් පොතේ 7 වෙනි පරිච්ඡේදයටයි අපි අද පැමිණ තිබෙන්නේ. We have come to the chapter 7 of book of John. Hallelujah.
දැන් මේ වන විට ස්වාමින් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තිබ්බනේ පොඩි රොටි ප්‍රශ්නයක් තිබ්බා. රොටි හාස්කමක් තිබ්බා. ඊට පස්සේ රොටි ප්‍රශ්නයක් තිබ්බා. මේ රොටිය ගැන දෙපැත්තටම නේද? රොටිය අර කාසිය දෙපැත්තට හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ නේද? මේ රොටියෙත් මේ ජේසුස් වහන්සේ කතා කරපු රොටියෙත් දෙපැත්තක් තිබුණා. right. එතකොට මේ සෙනග කණ්ඩ කැමති වුණ රොටිය ජේසුස් වහන්සේ දෙන්නට කැමති වුණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙන්නට කැමති වුණ රොටිය මේ සෙනග කන්ට කැමති වුණේ නැහැ. Right. All this time Jesus had a problem about a bread, like a roti. Right. As it says, like every coin has two sides. Even this roti, this bread had two sides. Actually, one side, the public, the people, the roti or the bread that they wanted, Jesus was not willing to offer. And whatever the bread that Jesus wanted to offer, they were not happy to receive it. So there were two sides of this bread, and they had a problem of a bread. They had a miracle of bread, and later on, they had a problem of bread. And that made many of his disciples even leave him. Many of his people also leave him. He had only the 12 disciples left with him. Hallelujah. This problem of bread, this problem of food had made most of the people leave him. Hallelujah. මේ රොටි ප්‍රශ්න නිසා අද දවසේ වගේම තමයි නේද? මේ රොටි ප්‍රශ්න නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලය පවා ඔහු දාලා ගියා. ගෝලය 12 දෙනා ඇර අනිත් හැම කෙනෙක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දාලා ගියා. උන්වහන්සේ පිටිපස්සෙන් ආපු ඒ මහා ලොකු සංඛ්‍යාත අර බෝට්ටු අරගෙන උන්වහන්සේව සොයාගෙන ආපු හැම කෙනෙක්ම උන්වහන්සේව දාලා ගියා. මොකද උන්වහන්සේ දුන්න රොටිය කන්න කැමතුනේ නැහැ. ගෝලය පවා උන්වහන්සේව දාලා ගියා. උන්වහන්සේට ඉතුරුනේ ගෝලය 12 දෙනා පමණයි. ආමේන්. right. මේ හිතනකොට අපි හිතනනේ ගෝලය දාලා ගියාට මොකද? ජේසුස් වහන්සේගේ පවුල හරි ජේසුස් වහන්සේට ඉතුරු වෙන්නේ. නේ? අපිත් හිතනනේ අපිට ප්‍රශ්න ආපම පොඩි මේ කෑම ප්‍රශ්නයක් නිසානේ අපි කී දෙනෙක් වුණත් අද දවසේත් සමහරවිට මේ බත්පතක් නිසා කෑමක් නිසා අපේ සම්බන්ධකම් අපි අහිමි කර ගන්නවාද? අපි කී දෙනෙක් රණ්ඩු වෙනවද කෑමක් නිසා, රොටියක් නිසා? ඒ වගේම තමයි එදා දවසෙත් සෙනග ඇත්තටම රණ්ඩු කරා මේ රොටියකට. ඇත්තටම රණ්ඩු කරා. ඇත්තටම ප්‍රශ්නයක් කරගත්ත මේ රොටියක් ජේසුස් වහන්සේව පවා තැරලා යන්න. ඒගොල්ලන්ට හාස්කම මේ රොටියක් නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ සුව කිරීම, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ හාස්කම්, ඒ සියල්ල පවා යාට අමතක වෙන්න තරම් වුණා මේ රොටියක් කරන කොටගෙන. දෙවියන් වහන්සේ පවා අපට දෙවියන් වහන්සේ විදිහට දකින්න අමාරුයි. ඒ තරම්ම මනුෂ්‍යයාගේ බඩ කතා කරනවා ආත්මයට වඩා සත්‍යෙන්. Hallelujah. These people were not ready to eat what Jesus offered. Most of them left him. Even the disciples left him. But some of us might think, okay, no matter whoever left Jesus, at least his family shall be there with them. So that's the question that we are going to ask in this chapter. Hallelujah. Even now we see a lot of people fight over bread. A lot of people fight over some food. Especially during the troublesome period like this. People don't have jobs, don't have money, and they have some limited food and they are trying to fight over it. And this food, because of the food, they lose their relationships with the people. So most of the time, our stomach, our hunger speaks louder than our spirit. Hallelujah. Even before, even now.
That's a very, very pathetic situation. It's a very pathetic situation. Even for some people, they will not see God as God when it comes to food. The food shall be people's God more than God himself as God. So even these people, they just left Jesus because God did not provide. Jesus did not provide the bread that they wanted. Jesus did not provide the food that they wanted. They forgot about all the healings. They forgot about all the miracles that even Jesus did as the Messiah. They forgot about all of them. They forgot the word that he taught them. The word, like how willingly they were listening to his word. How willingly they saw the miraculous work of God through Jesus. But for an instance, they just forgot them all. ෂණයකින් හැම කෙනෙක්ටම රොටියක් නිසා ජේසුස් වහන්සේ කළා වූ හාස්කම්, ජේසුස් වහන්සේ කළා වූ සුව කිරීම, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ සියලු ඉගැන්වීම් අමතක වුණා. හලෙලූයා. හොඳයි, අපි 7 වෙනි පරිච්ඡේදයට යමු. ඉන්පසු ජේසුස් වහන්සේ ගලිලෙහි සංචාරණය කළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදෙහි සංචාරණය කරන්ට නොකමැති වූසේක. Hallelujah. After these things, Jesus walked in Galilee, for he did not want to walk in Judea, because the Jews sought to kill him. Now the Jews' feast of tabernacles was at hand. ජේසුස් වහන්සේ ගලිලයේ වැඩමින් සිටියා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැමති වුණා ඊට පස්සේ යුදයට යන්න. මොකද යුදා දේශයේ නේද? යුදා දේශයේ මේ යුදෙව් නායකයෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරන්නට සොයමින් සිටියා. එයි මේ මරන්නේ රොටියක් නිසා, කෑම ටිකක් නිසා ජේසුස් වහන්සේව මරන්නට සොයනවා. කන්න නෙමෙයි නම ජීවනය ලබා ගන්න කියපු නිසා. කෑම පාර්සලයකින් නෙමෙයි බඩගින්න නිවෙන්නේ, නමුත් සදාකාලික ජීවනය තුළින් ඔබේ බඩගින්න නිවෙන්න යනවා. ඒ ජීවනයේ කෑම ගැන උන්වහන්සේ කතා කළපු නිසා, ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරපු නිසා, ඒ සදාකාලික ජීවනය ගැන කතා කරපු නිසා දැන් මෙන්න සෙනගක් සූදානමින් සිටින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරන්න. Just because of some bread, just because of some food. Now some people are trying to kill him. Jesus did not want to go to Judea. He was walking in Galilee, where people are not noticed. Galilee is a place where people are unnoticed. They thought all the foolish people live in Galilee. They thought all the invalid people live in Galilee. The unimportant people. The people of no value, of no education, of no expertise, they live in Galilee. So among those foolish people, Jesus thought that he must rather be with them than the people who call themselves educated, than the people who call themselves as the leaders, the people who call themselves as the wisest, the people who call themselves as the richer and glorious. Jesus sought the small little people who were found unimportant by the community. Hallelujah. So these people tried to kill him just because of some food, just because of some roti, some bread. They wanted to kill Jesus. But therefore Jesus did not want to get killed by them even until now. Hallelujah. Jesus Christus වහන්සේ ගලීලයේ විදිමින් සිටිසේක. යුදේ කියන ඒ උගත් සමාජයට, ඒ බලපුලුවන් කානකම් තියෙන සමාජයට, නායකයන් කියාගත්ත සමාජයට, ඒ වැදගත්යයි කියාගත්ත සමාජයට, ඒ පොහොසත්යයි කියාගත්ත සමාජයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
නැවත එකතු වෙන්න ගියේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගලීලයේ ඇවිදින්මින් සිටියා. හැමෝම එපා කරපු, හැමෝම විසින් සුළු කරනු ලැබුවා වූ, කිසි උගත්කමක් නැති, දුප්පත් කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු නොවුණු සමාජයක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අතර ඇවිදින්මින් සිටියා. හලෙලූයා. අද දවසේ සමහර විට පොහොසත් කියා, උගත් කියා, බලපොළුවන් කාරකම් කියා, ඒ උඩඟු වුණා වූ සෙනග අතර බොහෝ විට ස්වාමින් වහන්සේ ඇවිදින්ට යන්නේ නැහැ. උන්වහන්සේ කැමතියි. මොකද ඒ අය උන්වහන්සේ මරන්ට සොයනවා. ඒ අයගේ අවශ්‍යතාවයන් උන්වහන්සේ කරන්නට බැරි වුණාම උන්වහන්සේගේ ගෞරවයට ඒ අය හානි කරනවා. ඒ අයගේ ස්වාමින් වහන්සේගේ පැවැත්මට, ස්වාමින් වහන්සේගේ දේවත්වයට අගෞරව කරමින් ඒ මහිමයට ඒ අය හානි කරන්නට උත්සාහ කරන නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැමති වුණේ ඒ සමාජය තුළ ජීවත් වෙන්න. උන්වහන්සේ කැමති වුණා කුඩා සෙනග සමග ජීවත් වෙන්න. දුප්පත් සෙනග, ස්වාමින් වහන්සේව අවශ්‍ය සෙනග. හලෙලූයා. උඩඟුකමක් නැති, කොහොමත් එපා කරපු නිසා, කොහොමත් යටහත්කමක් තිබෙන, සියල්ලන් විසින් එපා කරා සෙනග අතර ස්වාමින් වහන්සේ ඇවිදින්මින් සිටියා. හලෙලූයා. අද දවසෙත් එසේමයි. Your pride with your education, your pride with your status quo, your pride with your knowledge, your experience will not attract Jesus to walk among you. But the people in need, the people who are despised of, the people who are disliked, and the people who are called unimportant, the people who are looked down upon, hallelujah, they need Jesus. So therefore Jesus will prefer to walk among them, because the people who call themselves educated, who call themselves as the wisest, the knowledgeable, and the upright, they tend to displease God. They tend to kill the glory of God and kill the image of God among the people. Through Jesus, they try to get their work done, but they will try to attract the glory to themselves. So therefore, the proper image of God shall be killed among them. Therefore, God wanted to be God among the people who needed him the most. So he preferred Galilee. He walked among them. The people who are unimportant, the people who are being neglected among them, Jesus was felt important. Hallelujah. Jesus was felt glorified. Hallelujah. එනිසා උන්වහන්සේ මරන්ට සෙව්සේ එකල යුදවරුන්ගේ කූඩාරම් මංගල්‍යද ලංව තිබුණේය. ජේසුස් වහන්සේ මේ යුදයේදී යුදයට නොගොස් ඒ නොගිය කියන්නේ උන්වහන්සේ තුළ නිර්භීතකම නොතිබ්බා කියනම නෙමෙයි. උන්වහන්සේ තුළ උන්වහන්සේ අධෛර්යව සිටියා කියන එක නෙවෙයි. හලෙලූයා. උන්වහන්සේගේ කාලය නොවේයේ. ඒ දෙවියන් වහන්සේගේ කාලයව තිබුණු නැති නිසා උන්වහන්සේ කැමති වුණේ නැහැ යුදයට යන්න. ඒ අය මරන්ට සෙවූ නිසා දැන් ඔහු යුදයට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? උන්වහන්සේව ඒ අය අත්අඩංගුවට ගන්නවා. එහෙම වුණත් ඔහුගේ නියම කාලයට ප්‍රථමයෙන් ඔහු දඬුවම් ලබන්නට වෙනවා. එවිට ස්වාමීන් වහන්සේගේ සැලැස්මට පිටින් ඒ වැඩ කරන්නට වෙන නිසා ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේගේ ඒ කාලයට, ඒ දේව සැලැස්මේ කාලයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්ථානයේදී අවනත වුණා. The fact that Jesus did not want to go to Judea is not because he was afraid. It was not because he was discouraged. Because he did not go because he had the total awareness of his father's, heavenly father's perfect timing in his divine plan, in his calling as Messiah.
If he had gone now to Judea, these people were looking to kill him. So they would have arrested him and punished him. So it will happen before the perfect timing that God has planned. So Jesus did not want to do that. Hallelujah. So he had the total courage. He had the total brave. He was the total brave man of God. It wasn't the fear, it wasn't the discourage that prevented him from going to Judea. And now the Jews' Feast of Tabernacles was at hand. So the Feast of Tabernacles usually happen between September and October months. And it's a week-long celebrations where all the Jewish people, as families, they camp outside in temporary shelters which are made by the leaves and the branches, like small booths. So they do that in the remembrance of God's faithfulness to the Jewish people, to the Israelites. When Moses brought out all the Israelites away from the Egypt, through the wilderness to the Canaan, to the promised land. In Hebrew, this is called the Festival of Booths. It's called Sukkot. So in Leviticus, in the book of Leviticus, chapter 23, verse 40 to 43 discusses about this feast, where God talks to these people that you are supposed to celebrate this feast every year, 7 days, every year, 1 week, in the name of God. Hallelujah. So most of these town dwellers, what they used to do is since they had the big proper houses, but what they preferred to do was in their courtyard, they brought all the branches and leaves and they made temporary shelters, and they used to live within those shelters. And some people used the rooftop and made little temporary huts with the branches and leaves, and they used to stay likewise. So that is what you call as a Feast of Tabernacles. Now, then කූඩාරම් මංගල්‍ය එකල යුදෙවරුන්ගේ කූඩාරම් මංගල්‍ය ළඟව තිබුණේය. කූඩාරම් මංගල්‍ය නම් ඒ සතියක් පුරාවට මේ යුදෙවරුන් විසින් සමරපු මංගල්‍යයක්. සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල මේ මංගල්‍ය පැවැත්වුණා. මේ අය මොකද කරේ? පවුල් වශයෙන් තාවකාලික කූඩාරම් තුල සතියක් පුරාවට වාසය කරා. හලලූයා. මේකට හේබ්‍රු භාෂාවෙන් කියනවා සුක්කෝත් කියලා. සුක්කෝත් කියලා මේ කූඩාරම් මංගල්‍යයට. මේකද මොකද කරේ? මේ ලෙවී කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ සිට 43 වෙනි පදය දක්වා මේ කූඩාරම් මංගල්‍ය ස්වාමින් වහන්සේ විසින් මේ සෙනඟට අණ කරනු ලැබෙනවා. මේකද මොකද්ද මේක සමරන්නේ? මෝසෙස් සහ ඊශ්‍රායල් සෙනඟ මිස්රයේ සිට පිටතට ආවා වූ ඒ ගමන, ඒ කාන්තාරයේ ගමන, ඒ කානාන් දේශය දක්වා කළා වූ ඒ කාන්තාරයේ ගමන තුල ස්වාමින් වහන්සේ විශ්වාසවන්තව ඒ අය සමග සිටියා වූ ඒ ගමන ගැන කරන්න වූ සැමරීමක් තමයි මේ මංගල්‍ය තුලින් කරන්නේ. ස්වාමින් වහන්සේගේ විශ්වාසවන්තකම, ස්වාමින් වහන්සේ සෙනඟ සමග සිටිය හැටි. හලලූයා. ඒ කාන්තාරයේදී ස්වාමින් වහන්සේ සෙනඟවත් නොහැරපු හැටි. කීවා වාගේ මේ පොරොන්දු දේශය වුණෝ ඒ කානාන් දේශයට සෙනඟව රැගෙන ආවා වූ ඒ ගමන ගැන මේ සැමරීමක් තමයි මේ කූඩාරම් මංගල්‍යයේදී කරන්නේ. මේ හැම අවුරුද්දකම සතියක් පුරාවට මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී මේ සෙනඟ මේ ලෙස එකතු වෙමින් සිටිනවා. හොඳයි, අපි 3 වෙනි සහ 5 වෙනි පදවලට යමු යනවා. ඒ නිසා උන්වහන්සේගේ සහෝදරය කතා කොට නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න.
මක් නිසාද ප්‍රසිද්ධ වෙන්න කැමති කිසිවෙක් කිසි දෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයට ප්‍රකාශ වන්නේ කීවෝය. මක් නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහගත්තේ නැත. ආමේන්. අපි කතා කරා නේද? ගෝලය හුඟක් දාලා ගියා. සෙනඟ දාලා ගියා. අඩුම තරමේ පවුලවත් ජේසුස් වහන්සේ සමග ඉන්නානේ. අපි කතා කරනත් එක්ක මෙන්න යොහාන් තුමත් කතා කරනවා ස්වාමීන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ සහෝදරයන් ගැන. ජේසුස් වහන්සේට සහෝදරයන් සිටියා කියා. යොහාන් පොතේ 2 පරිච්ඡේදයේ 12 වෙනි පදයට කතා කරනවා. ඒ ස්ථානයේ සඳහන් කරනවා අය කානාහි සරණ මංගල්‍යයේදී නේද? ඉන්පසු උන්වහන්සේගේ මෑණියද සහෝදරයද මෙන්න සහෝදරයද ගෝලයද කපන්නමට ගියෝය. right. එතන උන්වහන්සේගේ මෑණියන්ද ගෝලයද සහෝදරයද? එතකොට ගෝලයෝ අතර ඉන්න සහෝදරය නෙමෙයි. දැන් අපි කතා කරන අපේ සභාවල නේද? අපේ තවත් කිතුණු සමාජය තුළ ඉන්න හැමෝටම අපි සහෝදරයන් ලෙස කතා කරන්නේ. right. එතකොට මේ සහෝදරය ඇවිල්ලා මේ ගෝලයන්මත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඇවිද ගියාපු මේ හැමෝම ගැන නෙමෙයි මේ සහෝදරය කියලා මේ ස්ථානයේදී කතා කරන්නේ යොහාන් තුමා. මේ කතා කරන්නේ ජේසුස් වහන්සේගේම සහෝදරයෝ. ඒකෙන් කියන්නේ නෑ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටම සහෝදරයෝ හිටියාද මොකද්ද මේ කතන්දරේ. ඒකෙන් කියන්නේ නැහැ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට වැඩිමහල් සහෝදරයෝ හිටියා කියලා. මේ මරියතුමියගේ පළවෙනි දරුවා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇය කන්‍යාවක්ව සිටියේදී. හරි. නමුත් ඒ වගේම දේව වචනේදී අපි තවත් යනකොට සුභාරංචි පොත්වලදී අපි දකිනවා මරියතුමිය ජොසෙතුමා සමග සම්බන්ධව සිටියා. එතකොට අපිට හිතන්න පුළුවන් සමහර විට මේ ජොසෙතුමා සහ මරියා අතර නැවත ඉපදුනා වූ තවත් ලාබාල දරුවන් වෙන්න ඕනේ මේ සහෝදරයෝ. ඒ වගේ මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි සහ 47 වෙනි පදවලත් මේ සහෝදරයන් ගැන කතා කරනවා. මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 46 සහ 47. උන්වහන්සේ සමූහයන්ට කතා කරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියද සහෝදරයද උන්වහන්සේ සමග කතා කරන්නට සොයමින් පිටත සිටියෝය. එවිට එක්කෙනෙක් උන්වහන්සේට කතා කොට බැලුව මැන ඔබගේ මෑණියද සහෝදරයෝද ඔබ සමග කතා කරන්නට සොයමින් පිටත සිටිතේ උන්වහන්සේට කීවෝය. right. එතකොට එතනත් කතා කරන මෑණියෝ සමග සහෝදරයෝ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මරියා තුමියගේ අනිත් දරුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පසුව මරියතුමියට පිළිසිඳ ගත්තා වූ දරුවන් විදිහට අපිට මේ දරුවන් ගැන කතා කරන්න පුළුවන්. සිතා ගන්න පුළුවන්. ඒ වගේම මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 55 සහ 56 ඒ පදවල කතා කරනවා සහෝදරයන් පමණක් නෙමේ සහෝදරිනුත් සිටියා. හලෙලූයා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මල්ලිලා නංගිලා දෙගොල්ලම සිටියා. 13 වෙනි පරිච්ඡේදයේ 55 56. මොහු වඬුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මව්ගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකෝබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවේද? මෙන්න ජේසුස් වහන්සේගේ සහෝදරයන්ගේ නම් ටික. යාකෝබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවේද? යූදස් ඉස්කාරියොත්ද? නැහැ, මේ යූදස් ඉස්කාරියොත් නෙමෙයි. මේ අපි විශ්වාස කරන බොහෝ බයිබල් විශාරදයන් විශ්වාස කරන මේ යූදස් තුමා තමයි පසු කාලයක යූදස් පොත ලියා තිබෙන්නේ මේ බයිබලයේ තුල සඳහන් වන. මොහුගේ සියලු සහෝදරියොත් අප අතරින් නොවේද? මොහුගේ සියලු සහෝදරියොත් අප අතර නොවේද? ඒ කියන්නේ ජේසුස් වහන්සේට සහෝදරිය සිටියයි කියන බව මෙයින් ප්‍රකාශ කෙරෙනවා. Right. So now we were saying like a little moment ago, even though the disciples left him, even though these people, the public left him, at least he would have had his family along with him, staying beside him. But here, now we are going to look at the Jesus brothers. So did Jesus really have brothers? Did Jesus really have brothers? So now, in John chapter 2 verse 12, it mentions there that Jesus had brothers. It mentions like they were disciples.
it mentions there was people and there was brothers. So it wasn't the common norm of brothers. Like we usually call every person among our congregation, among our Christian community, brother or sister, because we come from the same family, we say, right? Because we have one Father, the God, and we are all brothers and sisters among this one family. So we call the whole community, Christian community, as brothers and sisters. So we call, but here in this John chapter 2 verse 12, it says, it defines that verse distinguish the people, like the people, the crowd, the public, and also the disciples, that was one group, and also the brothers. So that's another group. So it mentions that Jesus had brothers. So we all know Mary, when she was a virgin, Jesus Christ was conceived as her firstborn. Right. And later on we see that Mary was with Joseph most of the time. So that means they would have gotten married. There was no mentioning in there, but we suppose that. And also in Matthew chapter 12 verse 46, 47, and even Matthew chapter 13 verses 55 and 56. They are all, both of those verses mention the brothers had come to visit Jesus with the mother. So hopefully those are brothers. Those brothers are the sons to Mary. Right. In chapter 13 of Matthew 55-56, it mentions that even Jesus had sisters. And it even gives the names of the brothers: James, Joseph, Simon, and Judas. Now Judas is not the Iscariot. Not the Judas Iscariot, the one who betrayed Jesus. No, it's not him. So many of the Bible scholars, they mention that this Judas is the one who supposedly wrote the book of Judas in the Bible. Hallelujah. Okay, so those are the brothers of Jesus. So now we are going to look at how was the response of the brothers towards Jesus. හොඳයි, අද දවසේ අපි නැවත බතාවක් දැන් මේ සහෝදරයන් ගැන, ජේසුස් වහන්සේගේ සහෝදරයන් ගැන බලද්දී අපි බලන්න යනවා මේ සහෝදරයන් කොහොමද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රතිචාර දැක්වේ. ගෝලය දාලා ගියා, සෙනග දාලා ගියා. මේ සහෝදරයා මොකද කරේ? මේ සහෝදරයා මොකද කියන්නේ? මේ සහෝදරයා කියනවා උන්වහන්සේගේ සහෝදරයෝ කතා කර තුන්වෙනි පදය, නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න. මක්නිසාද ප්‍රසිද්ධ වෙන්න කැමති කිසිවෙක් කිසි දෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයට ප්‍රකාශ වෙන්නේයි කීවෝය. මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත. මේ සහෝදරයා මොකද ජේසුස් වහන්සේ කියන්නේ? සහෝදරයා ජේසුස් වහන්සේට කියන යන්න යුදයට. ඔබ කරන හාස්කමක් යුදයට ගිහිල්ලා කරන්නකෝ. හැමෝටම පේන තැනක කරන්නකෝ. ඔබ මෙසියස් වහන්සේ ලෙස මේ පොළොවට ආවා කියා ඔබ කියනවා වාගේම. ඔබ එහෙනම් ඔබ මෙසියස් වහන්සේ ලෙස මේ ලෝකයට ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. නැත්නම් කොහොමද මේ ලෝකයා පිළිගන්නේ ඔබ මෙසියස් වහන්සේ ලෙස? ඔබ මේ ගලිලයට වෙලා හැංගිලා හිටියා කියලා ඔබේ කාරණේ ඉෂ්ට වෙන්න යන්නේ නැහැ. Hallelujah. මොකද මෙයා කියන්නේ? මෙයා කියන යන්න යුදයට. කරන්න ඔබේ හාස්කම් එතනදී. මොකද යුදේ සෙනග ඔබව විශ්වාස කළොත්. ඔබව අදහාගත්තොත්. Hallelujah. ඔබට මේ වැඩේ කරන්න පුළුවන්. නැත්නම් ඔබට මේ වැඩේ කරන්න බෑ කියලා ඒ අය ප්‍රකාශ කරනවා. Hallelujah. මොකද මේ අය විශ්වාස කරන්නේ මේ හාස්කම් ගලිලය හැමෝම විසින් එපා කරපු ගලිලය තුළ හැමෝම විසින් සුළු කළපු ගලිලය තුළ කරන්නා මේ හාස්කම් වලට කිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ
කිසි මහිමයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කරන්න දෙයක්, කරන හාස්කමක් යුදයට ගිහිල්ලා කරන්න. එතනදී ඔබට වටිනාකමක් ලැබෙයි. එහි ඉන්නේ පොහොසත් මිනිස්සු. එහි ඉන්නේ බලපුලුවන්කාරකම් හැකියාවන් තියෙන මිනිස්සු. ඒ අය ප්‍රකාශ කරොත් ඔබයි මෙසියස් වහන්සේ කියලා මුළු ලෝකෙම පිළිගනි. මොකද එයාගේ වචනය ලෝකෙ පිළිගන්න සූදානමින් සිටිනවා. මේ සහෝදරයත් පිළිගත්තේ ලෝකයාගේ ප්‍රතිචාරයයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔවුන් තුළ තිබෙන එකඟතාවයට වඩා. ඔවුන් විශ්වාස කරේ සෙනග තුළ තිබෙන ප්‍රසිද්ධිය, සෙනග තුළ තිබෙන ඒ පිළිගැනීම තමයි ජේසුස් වහන්සේව මෙසියස් වහන්සේ කරන්න කියලා. හලෙලූයා. ඔබට යමක් තේරෙනවාද? ඔබට යමක් තේරෙනවාද? මේ සහෝදරය පවා උන්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පිළිගත්තේ නැහැ. අදාගත්තේ නැහැ. හලෙලූයා. උන්වහන්සේගේම සහෝදරය පවා උන්වහන්සේ මෙසියස් වහන්සේ ලෙස පිළිගත්තේ නැහැ. අද දවසේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ කොතරම් අවංක, කොතරම් සේවයක් කරමින් මිලයක් ගෙවමින් උන්වහන්සේ තුළ පළාත් වූ ජීවිතයක් ගත කරන්න සූදානම් වුණත් සමහර විට ඔබේම පවුලේ අය ඔබව පිළිගන්නේ නැති වෙයි. ඔබේම පවුලේ අය ඔබට සේවයක් කරන්න පුළුවන් කියා විශ්වාස කරන්නේ නැති වෙයි. ඔබේම පවුලේ අය ඔබව හෙලා දකි. ඔබේම පවුලේ අය පවා ලෝකයාගේ පිළිගැනීමක් මත ඔබ පිළිගන්න සූදානම් වෙයි. නමුත් ඒ දේ වටින්නේ නැහැ. ජේසුස් වහන්සේව මෙසියස් වහන්සේ ලෙස මේ පොළවට එව්වේ දෙවියන් වහන්සේ. හලෙලූයා. දෙවියන් වහන්සේ උන්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස මේ පොළවට එව්වේ. ජේසුස් වහන්සේ මෙසියස් වහන්සේ වුණේ ලෝකයා උන්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පිළිගත්ත නිසා නෙවෙයි. උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පිළිගත්ත නිසා නෙවෙයි. මුළු මහා සෙනග, සියලු යුදෙව්වරුන්, මුළු ඊශ්‍රායල් ජාතිය, මුළු ලෝකවාසී සෙනග උන්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පිළිගත්ත නිසා නෙමෙයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ මෙසියස් වහන්සේ වුණේ. දෙවියන් වහන්සේ නියම කළ නිසායි. හලෙලූයා. අද දවසේ ඔබ මම මගේ සහෝදරයා සහෝදරිය. ස්වාමීන් වහන්සේ යම් කැඳවීමක් ඔබ තුළ තබා තිබෙනවද? ඒ කැඳවීම ස්ථීර වෙන්න යන්නේ ඔබව ලෝකයා පිළිගන්න ප්‍රමාණයට නොවේයි. ඔබේ සහෝදර සහෝදරිය ඔබ පිළිගන්න ප්‍රමාණයට නෙවෙයි. ඔබ වටා ඉන්න සෙනග, ඔබගෙන් ඉගෙන ගන්න අය, ඔබගේ ගෝලය ඔබ පිළිගන්නවාද නැද්ද කියන ප්‍රශ්නය තුළ නෙවෙයි. හලෙලූයා. ඔබේ කැඳවීම ස්ථීර වෙන්නේ ස්වාමීන් වහන්සේ තුළයි. ස්වාමීන් වහන්සේ කළා නම් නියමයක්, ඔබ තුළ සේවයක්, ඔබ තුළ ස්වාමීන් වහන්සේ නියම කොට තිබෙනවා නම් සේවයක්. හලෙලූයා. ඔබ තුළ ස්වාමීන් වහන්සේ නියම කොට තිබෙනවා නම් කැඳවීමක්. ඒ කැඳවීම ප්‍රකාශ වෙන්න යන්නේ ස්වාමීන් වහන්සේ තුළම, පියාණන් වහන්සේ තුළම, දෙවියන් වහන්සේ තුළම මිසක්. හලෙලූයා. ඔබව කොතරම් ඔබේ ගෝලය පිළිනොගත්තත්, ඔබේම සෙනග ඔබ පිළිගනොගත්තත්, ලෝකයා ඔබ පිළිනොගත්තත්, ලෝකයා ඔබ ප්‍රතික්ෂේප කරත්, ඔබෙන් පවුලේ ඔබ ප්‍රතික්ෂේප කරත්, ඔබේ නෑදෑය, ඔබේ යහළු යහෙළියෝ සහෝදර සහෝදරියෝ ඔබ ප්‍රතික්ෂේප කළත්, හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ ඕනෑ නම්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ තුළ තබා තිබෙන සේවය, ඒ නියමය උන්වහන්සේට අවශ්‍යයි. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේගේ වැඩේ ඔබ තුළ කරන්න යනවා. ඒ නිසා කවමදාකවත් පිටස්තර මනුෂ්‍යයෙක්ගේ පිළිගැනීම තුළ ඔබේ සේවය ස්ථිර කරගන්න උත්සාහ කරන්න එපා. හලෙලූයා. හලෙලූයා. කවමදාකවත් ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. මේ සහෝදරය පවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරය පවා ඔහු අදහාගත්තේ නැහැ. හලෙලූයා. ඔහු අදහාගත්තේ නැහැ. මාක් 3:21 සඳහන් කරනවා. මත්තෙව් මාක් 3:21 සඳහන් කරනවා මේ සහෝදරය ගැන.
උන්වහන්සේගේ නෑයෝ ඒ අසා උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය. ඔහුගේ සහෝදරය පවා හිතුවේ උන්වහන්සේට ඔල්මාදයයි කියා. සමහරට ඔබේ පවුල අයත් කියයි ඔබ මේ වගේ ආගමක් අදහනවා, ක්‍රිස්තුස් වහන්සේ කියා කෙනෙක් පස්සේ යනවා, හාස්කම් ගැන විශ්වාස කරගෙන, මේ ජේසු කෙනෙක් ගැන විශ්වාස කරගෙන, මේ පීඩා තියෙද්දි, මේ ප්‍රශ්න තියෙද්දි, අර දේවල් තියෙද්දි මේ පල්ලිය පස්සේ දුවනවා, සේවයක් පස්සේ දුවනවා, ඔබට ඔල්මාදයයි කියයි. හලෙලූයා. ඔබ ඔල්මාදයෙන් වගේ වැඩ කරනවා නම් විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. මේ සහෝදරයෝ ඇත්තටම කියනවා නම් මේ සහෝදරයෝ ස්වාමීන් වහන්සේව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගත්තේ මෙසියස් වහන්සේ ලෙස පිළිගත්තේ කවදාද කියනවා නම් ඒ ක්‍රියාපොතේ 1:14 උන්වහන්සේ මැරිලා නැවත නැගිට්ටාට පස්සේ, නැවත නැගිටලා උන්වහන්සේව ස්වර්ගයට අතොස්වා ගත්තාට පස්සේ, හලෙලූයා. සමහර විට ඔබේ පවුලේ ඔබේ සහෝදර සහෝදරයෝ හලෙලූයා ඔබව පිළිගන්ට යන්නේ සියල්ල සිදු වුණාට පස්සේ. හලෙලූයා. හැම කෙනෙක්ම මුළු සමාජලාට මුළු ලෝකයම ඔබව හලෙලූයා පිළිගත්තාට පස්සේ ඔබේ සහෝදරයෝ ඔබේ පවුලේ ඔබ පිළිගන්ට යන්නේ. ඒ නිසා සැක හිතන්න එපා. ඔබේ හදවත කඩා ගන්න එපා. ඔබ අධෛර්ය වෙන්න එපා. ඔබ පසුබට වෙන්න එපා. ක්‍රියා 1:14 කතා කරනවා මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස් වහන්සේගේ මව මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමග එක්සිට නොකඩාම යාඥා කරමින් සිටියෝය. අන්න ඒ ස්ථානයේදී කියන්නේ මේ හාස්කම් මේ අය පිළිගත්තා. නමුත් මෙසියස් වහන්සේ ලෙස මේ අය පිළිගන්න සූදානම් වුණේ. එනිසා මේ අය මොකද කරේ? මේ අය ඒ මුළු කුරුසපත්වීමටත් පසුව, සීල මරණයටත් පසුව, ඒ දින 3කින් නැවත නැගිට්ටාටත් පසුව ස්වර්ගයට ඔසවා ගත්තත් පස්සේ තමයි ගෝලය සමග එකතු වෙලා ස්වාමීන් වහන්සේට යාඥා කරන්නට සූදානම් වුණේ. ඉන් පස්සේ එනිසා ඔබේ සහෝදර සහෝදරිය ඔබ තුළින් වෙන හාස්කම් පිළිගනී. සමහරවිට ඔබ තුළින් ස්වාමීන් වහන්සේ කතා කරද්දී ඒ අවස්ථාවල පිළිගනී. නමුත් ඔබ තුළින් ස්වාමීන් වහන්සේ යම් සේවයක් කරන්නට යන වාය කියන දෙය, ඒ අරමුණ සමහරට ඔබේ සහෝදර සහෝදරියෝ ඔබ ළඟම සිටින අය පිළිගන්න සූදානම් වෙන්නේ නැති වෙයි. නමුත් ඔබ හිත කඩා ගන්න එපා. ඔබ පසුබට වෙන්න යන්න එපා. අධෛර්ය වෙන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබ තුළ යම් සලස්මක් තබා තිබෙනවාද? ස්වාමීන් වහන්සේ ඒ ඉෂ්ට සිද්ධ කරන්නට යන්නේ ඔබ විශ්වාස කරන්නට යන, ඔබ අතහා ගන්නට යන ඔබේ සෙනගවත්, ඔබේ ගෝලයවත්, ඔබේ සහෝදර සහෝදරියන් නිසා නෙමෙයි ඔබේ කැඳවීම ස්ථිර වෙන්න යන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි ඔබේ කැඳවීම ස්ථිර කරන්නට යන්නේ. හලෙලූයා. Even these brothers were not ready to believe in him. They told, what they spoke to Jesus was, why are you hiding in Galilee? Galilee is full of people who were despised, of unimportance. And these people, by being with these people, you will become of no value as well. They believed in his miracles. They said, okay, whatever the miracles that you're doing, we believe in it. But please go to Judea and do the miracles there, because then you will become famous. The people there have a lot of value that they can give you that value. Hallelujah. And these people, the rich people, the wiser people, the knowledgeable, the experienced, the big people in Judea will recognize you. If they recognize you, the world will recognize you. But these people, these small people, these little people, these unknown people, the invalid people, if they come to recognize you, you will not be recognized by the world. If you are here to become as a Messiah, if you are here as the Messiah, the people have to know the fact that you are the Messiah. You have to be approved by the people. You have to be approved and accepted by the people, by the world. Then you can perform. Then you can act as the Messiah. That's what they taught.
So they thought that Jesus' success was entirely depend on the attitude of the world and the acceptance of the world. So they believed in the world than in him. They were not supportive for his ministry ever. In Mark chapter 3 verse 21, Mark chapter 3 verse 21, his relatives, his brothers, his family, they thought Jesus was crazy. He was mad. Believing in a God that we do not see, trying to become the Messiah. You are the son of a carpenter. And you were born in Bethlehem, and you were raised in Nazareth, and you have of no value. Yes, you may be able to do some miracles because God has anointed you, but we don't think that you can be Messiah to the world. You were born in some small little village to an unknown people. Like you, and even now you're walking with these unknown people. These people they did not believe in Jesus. Hallelujah. Only after the resurrection and only after even the ascension to the heaven, they come to know real Jesus as the Messiah. They believed in miracles, but they did not want to accept him as the Messiah. In Acts chapter 1 verse 14, they said, doctor reports there, what? The brothers, the mother, and everyone prayed to him along with the disciples. So that is when these people believed in Jesus as the Messiah. Hallelujah. Hallelujah. So, my brother, my sister, my dear friend, your calling and your appointment in Jesus is not going to be defined by the approval of people. It's not going to be defined by the acceptance of the world. How popular you are, how famous you are, how people are going to respond to you, whether they like you or not. Even whether your own family approve of you or not, is not going to define your calling or confirm your calling. You are called by God. And God is the one who called Jesus as the Messiah. So God made it happen, not the people. All the people of the world despised him. All the people of the world rejected him, refused him as the Messiah. They accepted the miracle. They came after the miracles, but they did not want to believe in the freedom that Jesus wanted to give them. Hallelujah. So even at this very moment, your heart cries out for these people. Your heart cries out for the ministry of God. And God has put a divine plan in you. And he has called you out of your family. And he has called you out of your friends and out of the world so that he can do his plan in your life. So do not seek for man's approval. Do not seek the fame. Do not seek popularity. Do not seek for the love of the people, but do the will of God. Submit to it, surrender to it, and do it. Because God is the one who has appointed you, and he shall make sure that his work shall be done within you no matter what. No matter what. Hallelujah. එනිසා ස්වාමින් වහන්සේ ඔබව පත් කළා නම් ස්වාමින් වහන්සේ ඔබ තුළ යම් ක්‍රියාවක් කරමින් සිටිනවාද? හලලූයා. ඒ කවමදාකවත් කිසි මිනිසෙක්ගේ තීරණයකට, මිනිසෙක්ගේ කැමැත්තකට, අකමැත්තකට, කිසි මිනිසෙක්ගේ විශ්වාසයකට, ඇදහිල්ලකට ඒ තීරණය කරන්න වෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේ ඔබ තෝරලා හමාරයි. ස්වාමින් වහන්සේ ඔබ පත් කොට හමාරයි. එනිසා කවමදාවත් මගේ සහෝදරයා සහෝදරිය, ඔබේ හදවත තුළ ස්වාමින් වහන්සේගේ කැඳවීම, ඔබේ හදවත තුළ ස්වාමින් වහන්සේගේ කැඳවීම
කෑ ගසා මොර ගසන මානම් ඒ අනුව ජීවත් වෙන ස්වාමීන් වහන්සේගේ සැලැස්මට ජීවත් වෙන ස්වාමීන් වහන්සේගේ කැඳවීමට අවනත වෙන්න. කවමදාකවත් කිසි මිනිසෙක්ගේ කැමැත්තක් ඔබ වෙත කැමැත්තක් සොයන්ට යන්න එපා. කිසි ප්‍රසිද්ධියක් සොයන්ට යන්න එපා. හලලූයා. කිසිම පිළිගැනීමක් සොයන්ට යන්න එපා. එනිසා ජේසුස් වහන්සේට ගල් ගැසුවා නින්දා අපහාස කරා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හැමෝම එපා කළා. නමුත් උන්වහන්සේ අදටත් ලෝකයාට මෙසියස් වහන්සේ ලෙස ගැලුම් කාර්යයා ලෙස ප්‍රකාශ වෙමින් උන්වහන්සේ මහිමයට පත් වෙමින් සිටිනවා. හලලූයා. එනිසා කවමදාකවත් කිසි මිනිසෙක්ගේ පිළිගැනීමකට කිසි මිනිසෙක්ගේ කැමැත්තකට ඔබේ කැඳවීම තීරණය වෙන්න ඉඩ දෙන්න එපා. ආමේන්. ස්වාමීන් වහන්සේට යටත් වෙන්න උන්වහන්සේ තුල ඔබේ ඇදහිල්ල තබා ගන්නට. හලලූයා. අපි 6වෙනි පදයේ සිට 9වෙනි පදයේ දෙස බලන්න යනවා. එබැවින් යේසුස් වහන්සේ උන්ට කියනසේක් මාගේ කාලය තාම පැමිණුනේ නැත. නුඹලාගේ කාලය නිතරම සූදානම්ව තිබේ. නුඹලාට වෛර කරන්නට ලෝකයට බැරිය. නමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂි දෙන බැවින් ඔවුහු මට වෛර කරති. නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තාම සම්පූර්ණ වූ හේයින් මේ මංගල්‍යයට දැන්ම නොයමි කීසේක. උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා ගලීලේ නැවතී සිටියේ. හරි. ස්වාමීන් වහන්සේ කියන මගේ කාලය තාම පැමුණුනේ නැත. නමුත් නුඹලාගේ කාලය හැම විටම සම්පූර්ණයි. ආමේන්. මගේ කාලේ කියන්නේ මොකද? මේ ජේසුස් වහන්සේ නැකත් බලන සීන් එකද කතා කරන්නේ. මේ මමත් මේ හඳහන බලා ගන්න ඕනේ. මගෙත් හඳහන බලලා ඒ මේ හොඳ කාලයක් බලලා හොඳ නැකතක් වෙලාවක් බලලා තමයි මම ජෙරුසලමට යන්න ඉන්නේ. මම මේ කූඩාරම් මංගල්‍යයට යන්න ඉන්නේ. මේ එහෙම කියලාද මේ ජේසුස් වහන්සේ කියන්නේ නැහැ. මේ සුබ කාලයක් අසුබ කාලයක් අපල කාලයක් නොනගතයක් එහෙම ගැනක් නෙමෙයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ මුළුම ජීවිතය පියාණන් වහන්සේගේ යටතට පත්කොට හමාරයි. උන්වහන්සේගේ කැමැත්ත පියාණන් වහන්සේගේ කැමැත්තට යටත් කොට හමාරයි. එවිට ස්වාමීන් වහන්සේ දැනගෙන සිටියා තාම මේ කාලේ තාම මට කාලයක් පැමිණ නොතිබේ. මේ කාලේ නෙමෙයි තාමත් උන්වහන්සේට අත්අඩංගුවට පත්වෙන්ට. තාමත් ඒ කාලේ නෙවෙයි උන්වහන්සේට මරණයට පත්වෙන්ට කුරුස පත්වෙන්ට. ඒ නිසා උන්වහන්සේ දැනගෙන සිටියා මේ කාලේ නෙවෙයි උන්වහන්සේට යුදයට යන්ට සුදුසු කාලය කියා. නමුත් නුඹලාගේ කාලය හැම මොහොතකම සූදානම්ව තිබේ කියන්නේ ඇයි? කිසිම කෙනෙක් මේ අය මරන්නට සෙව්වේ නැහැ. මේ අය ස්වාමීන් වහන්සේගේ සැලැස්මකකට නතු වෙලා සිටියේ නැහැ. මේ අය තමන්ගේම ජීවිත ගත කරමින් සිටිය සෙනගක්. කොතරම් දෙවියන් වහන්සේ වදහපු සෙනගක් වුණත් වෙලාවට කලාවට පල්ලියට යනවා. නමස්කාර කරා, ගෙදර ආවා. ජීවිතේ ගත කරා. ආයෙත් අවශ්‍ය වෙලාවට යාඥා කරා. අවශ්‍ය වෙලාවට නිකන් හිටියා. තමන්ගේ ජීවිතේ තමන්ගේ පාඩුවේ ගත කරපු සෙනගක්. කවමදාකවත් මා තුළින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම මේ පොළවේ ජීවත් වෙන්නේ මොකක් නිසාද? මගේ අරමුණ මොකක්ද? මගේ කැඳවීම මොකක්ද? ස්වාමීන් වහන්සේගේ සැලැස්ම මගේ ජීවිතය තුළ මොකක්ද කියා නොසොයපු සෙනගක් තමයි මේ. ස්වාමීන් වහන්සේගේ සහෝදරය වුණත්. එනිසා ස්වාමීන් වහන්සේ කියනවා නුඹලාට යන්න පුළුවන් ඕන වෙලාවක. මොකද නුඹලා දේව සැලැස්මකට ජීවත් වෙන සෙනගක් නෙමෙයි. දේව සැලැස්මක් ගැන සිතන සෙනගක් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ කැඳවීමක් ගැන බලාපොරොත්තු වුණු සෙනගක් නෙමෙයි. අරමුණක් ජීවිතයේ අරමුණක් පස්සේ දුවපු සෙනගක් නෙමෙයි. ජීවත් වන්නන් වාලේ ජීවත් වෙලා ස්වාමීන් වහන්සේව අදහන්නන් වාලේ අදහන්නා වූ සෙනගක්. ඒ නිසා නුඹලට ඕන වෙලාවක යන්න පුළුවන්. නිසා නුඹලා යන්න. නමුත් මට ස්වාමීන් වහන්සේ තුළ සැලැස්මක් තිබෙනවා. මට අරමුණක් තිබෙනවා. ඒ අරමුණේ ප්‍රකාරයට, ඒ දෛව සැලැස්මේ ප්‍රකාරයට මම ස්වාමීන් වහන්සේ කියන වෙලාවට මම යන්න සූදානම්. ඒ නිසා මම සූදානම් නෑ දැම්ම යන්න කියනවා. මෙතන my time, මෙතන මගේ කාලය නොවේ. මේ මගේ කාලය කියන එකේ මෙතන කාලයටත් වඩා මේකේ ග්‍රීක වචනය නම් කයිරොස්. KAIROS මම නැවතතා කියන මේ බයිබල් අධ්‍යයනයේ මේ වීඩියෝවට පහතින් තිබෙන ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ විස්තර කරන ඒරියා එකේ විස්තර ලියන ස්ථානයේ මම ග්‍රීක පද
ග්‍රීක යෙදුම් ඒවායේ තේරුම සමග ඔබට පිටපත් කරන්න ලේසි විදියට මම සඳහන් කරන්න යනවා. මෙතන කයිරෝස් කියන ග්‍රීක පදයෙන් අදහස් වෙන්නේ කාලයකට වඩා වේලාවකට වඩා අවස්ථාව. opportunity අවස්ථාව. ඒ කියන්නේ මේක හොඳම අවස්ථාව, මේක අවස්ථාවක් නෙමෙයි. මේ අවස්ථාවේදී මට යහපතක් සිද්ධ වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ අවස්ථාවක් නෙමෙයි, මේ හැම දෙයක්ම මේ වටේ වෙන සිද්ධාන්ත පිළිවෙල මට පිළිගන්න බැහැ තාම. මේක අවස්ථාවක් නෙමෙයි. මම මෙතෙන්ට ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම යන්නේ නැහැ. right. මම දෙවියන් වහන්සේගේ සැලැස්ම පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ කාලය ගැන, දෙවියන් වහන්සේ අපට දෙන අවස්ථාව ගැන විශ්වාස කරන්න ඕනේ. හලෙලූයා. යම් අය ස්වාමීන් වහන්සේගේ කැමැත්තද විතරයි බලන්නේ. හලෙලූයා. සමහරවිට අපි යම් අනතුරුදායක ස්ථානවලට අපි යන්ට යනවා ස්වාමීන් වහන්සේගේ කැමැත්තයි කියලා. යම් අනතුරක් තිබෙන ස්ථානයකට අපි යන විට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. අපේ සැලැස්ම මොකක්ද? අපේ කැඳවීම මොකක්ද? ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති ඒ පුද්ගලයාට ගැලවීම දෙන්න. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති ඒ පුද්ගලයාට ගැලවීම දෙන්න. නමුත් ඔහු තාම අනතුරුදායක ස්ථානයක් තුල නම් ඉන්නේ. ඔබත් ඒ ස්ථානයට ගියොත් ඔබත් අනතුරට ලක් වෙනවා. එවිට ඔබ ගැලවීම දෙන්න යන පුද්ගලයාත් අනතුරේ, ඔබත් අනතුරේ. එතකොට දෙන්නම අනතුරේ වුණා. මෙතන දෙවියන් වහන්සේගේ සැලැස්ම විතරක් නෙමෙයි, ඒ සියල්ල ඔබේ සැලැස්මත් අපතේ යනවා. ඒ සහෝදරයා ගැලවීම ලැබුවාට පස්සේ ඒ සහෝදරයාගේ තිබෙන සැලැස්මත් අපතේ යනවා. ඒ නිසා සමහරවිට ඒ අනතුරුදායක ස්ථානවලට අපි ගමන් නොකොට ඒ අනතුරුදායක ස්ථානයෙන් ඔහුව පිටතට කැඳවලා, ඒ සහෝදරයා පිටතට කැඳවලා ඔහුට ස්වාමීන් වහන්සේගේ ගැලවීම දීම කාලය වෙන්න පුළුවන්. නැත්නම් ඒ අනතුරුදායක කාලය පසුවෙන්ට හැරලා සියල්ල පොඩ්ඩක් සමාදාන වුණාට පස්සේ ඒ සහෝදරයාට ස්වාමීන් වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කිරීම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ කැමැත්තේදී ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පමණක් නෙමෙයි, නමුත් ඒ අවස්ථාව ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වුණත් ඒ වගේම උන්වහන්සේ අපට විවර කරන ඒ දොර, ඒ අවස්ථාව ගැනත් අපි කල්පනාවෙන් සිටින්ට අවශ්‍යයි. අපේ සැලැස්මට කිසි බාධාවක් ඇති නොවන විදියට අපි ක්‍රියා කරන්නට අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේ කියනවා ලෝකයා. Now Jesus speaks about my time here. Jesus says, the time has not yet come. Your time is always ready. The world cannot hate you, but it hates me because I testify of it that its works are evil. Hallelujah. My time has not yet come. Jesus is telling my time hasn't come because Jesus has already. He was not waiting for an auspicious time. He has not sent his horoscope to be checked to check whether it was a good time to go to Judea or to Jerusalem. What he meant was it wasn't his time because he has completely submitted himself to the will of his Father. And he knew the timing of God was important. The brothers, on the other hand, they did not have that perfect timing of God. They did not believe in the will of God. They were believers of God, but still they had come to the synagogue when they wanted to pray on Fridays. They used to respect the Sabbath, but they had gone back home and lived their own life. They never thought like, what could be the will of God in my life. They never thought like, what is the motive of my being? So what can I do for God? Is there something like a calling in my life? What can I do for God? So they never sought after that. So they were just people from the world who used to come to the church when it's time and used to go back home when it's their time. So they lived
No, they lived a dual life. So therefore Jesus is telling, since you do not believe in the will of God, since you do not believe in a plan for your lives, you can go anytime you want because that's your life. But I am not living my life. I'm living my life for God. So there is a timing that God has given to me. So here when he says my time, in Greek, the term that is used is kairos, K-A-I-R-O-S. So that means not a time or like not a time like a chronological term, but an opportunity. Kairos means an opportunity. So he thought like it was the best time to do, like opportunity means like it should be a best time to do something, or like a moment when circumstances are more suitable. So for an example, we have to check whether God's will is on the track, and also the God's timing is on his track. Hallelujah. Sometimes one person is in danger. Like it's a dangerous, like the danger has surrounded him, and we need to give the salvation. We need to give the gospel to that person, and we need to help him, right, to get to know Jesus. Yes, it can be God's will. Yes, it is the will of God to bring him salvation. But the question is, if it is the right place, if it is the right time to give the salvation to that person. Because if you walk into that danger, your life shall be also in danger, as well as his. So your divine plan in your life and his divine plan in his life shall be both in danger and shall both go in vain. So what can do is we can wait until the time pass by so that danger will surpass, or else we can call him out of that danger and then talk to him and bring him the salvation from God. So therefore, not only the will of God, but also the God's perfect timing that we have to seek every time when you're doing ministry. ස්වාමින් වහන්සේගේ නැවතත් කියනවා ලෝකයා මට වෛර කරන්නේ මොනවාද? නුඹලාට වෛර කරන්නට ලෝකයාට බැරිය. නමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂි දෙන බැවින් ඔව්හු මට වෛර කරති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන ලෝකයා මට වෛර කරති, නමුත් නුඹලාට වෛර කරන්නේ නැහැ. මොකද නුඹලා ලෝකයා සමග ජීවත් වෙන සෙනගක්. නමුත් මම ලෝකයා වෙතට ගියාම ලෝකයාගේ නපුරු ක්‍රියා මා ඉදිරියේ පේන්න ගන්නවා. අපි කරුවල කාමරයක ලයිට් එකක් දාපුවාම ඒ ලයිට් එකේ එළිය නිසා ඒ කාමරේ සැඟවිලා තිබ්බ හැම දෙයක්ම පේනවා වාගේ. අපි දන්නේ නැහැ ඇඳයට මොනවද තියෙන්නේ කියලා. මොන හරි අපිට නැති වෙලා වෙන්න අපේ කොණ්ඩ කට්ටක් නැති වෙලා ඇඳයට වෙන්න පුළුවන්. නමුත් අපිට ඇඳයට කරුවල නිසා පේන්නේ නැහැ. නමුත් අපි ටෝච් එළියක් ගහපුවම අපිට ටක් ගාලා පේන්නේ යනවා ඒ නැති වෙච්ච දේ. ඒ හැංගිලා තිබෙන දේ. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙද්දී, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයා තුළ ප්‍රකාශ වෙද්දී ලෝකයාගේ සැඟවිච්ච පාපය එළිදරව් වෙන්න යනවා. ඔබේ සැඟවිච්ච පාපය අද දවසේ එළිදරව් වෙනවා නම් අන්න ඒ ස්ථානයේදී ජේසුස් වහන්සේ ප්‍රකාශ වෙලා ඔබට. ඒ කියන්නේ ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙලා. ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසිලා. ඒ නිසා ඒ පාපය අත්හරින්න ජේසුස් වහන්සේ ඔබේ පාපය දැකමාරයි. ඒ පාපය දැකමාරයි. හලලූයා. ඒ නිසා ලෝකයා මට වෛර කරනවා. සමහරුන් කැමති නැහැ තමන්ගේ සැඟවිච්ච පාපය එළිදරව් වෙනවට. ඒ අය හංගගෙන කරන පාපය ජේසුස් වහන්සේට එළිදරව් වෙන්නට කැමති නැහැ. නිසා එයා ජේසුස් වහන්සේට වෛර කළා. හලලූයා. නමුත් මේ සහෝදරයෝ සෙනග සමග සිටිය නිසා ඒ අය ගියා කියලා ඒ සෙනග සමග ඒ කරන්නා වූ ඒ ක්‍රියාව ඒ අයටත් සුපුරුදු ක්‍රියාවක් වුණා. සමහර දේවල්, සමහර ක්‍රියාවන් ඔබට සුපුරුදු දෙයක් වුණා මේ තවත් පාපයක් විදියට ඔබ දකින්නට යන්නේ. ඒ වගේ මේ සහෝදරයෝ සමහර සුපුරුදු ක්‍රියා කරන්න ඇති ලෝකයක් සමග ඒ දේවල් ඒ පාපේ විදියට දකින්න නැතුව ඇති දෙවියන් වහන්සේව අදහගෙන සිටියත් ඒ නිසා ඒ ලෝකයා සමග එකට ජීවත් වුණා. ඒ නිසා ලෝකයා එයාට වෛර කරේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ සියල්ල හෙලා දැක්ක නිසා, ජේසුස් වහන්සේ ළඟට යද්දී, ශුද්ධත්වයේ ළඟට යද්දී
ඒ ආලෝකයේ වෙතට යද්දී ඒ සංගවිච්ච පාපය එළිදරව් වුණ නිසා ඒ අය ජේසුස් වහන්සේට බයිලා කරා. The world hated Jesus. Hallelujah. The world hated Jesus. The world cannot hate you, but he said, it hates me because I testify of it that its works are evil. Hallelujah. So if you take a room in darkness, if you turn on the light, so whatever that you could not see before can be seen now because the light has come. Just imagine you just lost one of your hairpins under the bed. So as much as you search for it under the bed, you cannot find it because it's totally dark. But if you light up a torch and check under the bed, you can find that hairpin easily. So just like that, when the light comes to the world, so whatever the hidden sin, whatever the hidden deeds, hidden wrongs that these people are doing were revealed, were exposed. So therefore they did not like Jesus. They did not like Jesus. When Jesus come front of them, when Jesus come before them, their sins began to expose. So they did not like that feeling. But these brothers, they had their own life. Sometimes there are some deeds that you do with the worldly people that become a habitude of yours. So you do not sometimes even realize that whether it's a sin or not, whether it's something wrong or right, because you are used to do that with your other friends and colleagues in the world. Even though you believe in Jesus, even though you come and worship him and go home, but still there are some things that you do not recognize as sins anymore, that you do not realize as sins anymore. Right? So these brothers would have had the same deeds, perhaps same actions, perhaps that they were common between the world and them. So Jesus said, but I am different. When I go to them, their sins will be exposed. The hidden things that the work that they do in secret will be exposed. So they do not like me. So if you, my friend, my brother, my sister, sometimes if you feel like you're exposed, if you feel like your sins are exposed, if you feel like your hidden deeds, your secret deeds are exposed, what you have to realize is that Jesus has come before you, that Jesus has come to meet you. So get rid of all that. Give up that deed and give up that sin and be ready to meet Jesus. Hallelujah. Do not hate him because he's not going to hurt you. Hallelujah. ඒ වගේම ජේසුස් වහන්සේ මේ ස්ථානයේදී කතා කරනවා නුඹලා මංගල්‍යයට යන්න මාගේ කාලය තාම සම්පූර්ණ නොවූ හේයින් මම මංගල්‍යයට දැම්ම නොෙමි කීසේක. උන්වහන්සේ මෙසේ උන්ට කියා ගලිලේ නැවතී සිටිසේක. ඒ වගේම උන්වහන්සේ 10 වෙනි පදයේ කියන නමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක. ආමෙන්. මෙන්න මේ පද දෙක අරගෙන මේ 8 වෙනි පදයයි 10 වෙනි පදයයි අරගෙන සමහර අය කියනවා ජේසුස් වහන්සේත් බොරු කියවලා තියෙනවා. ජේසුස් වහන්සේත් අපිට බොරු කියන්න එපා කිව්වල ජේසුස් වහන්සේත් බොරු කියනවානේ. ජේසුස් වහන්සේ බොරු කරනවානේ. ජේසුස් වහන්සේ සහෝදරයන්ට කියනවා මම යන්නේ නෑ මංගල්‍යයට කියලා. මෙන්න 10 වෙනි පදයට යද්දි බලද්දි මෙන්න ජේසුස් වහන්සේ මංගල්‍යයට ගිහිල්ලා. නෑ ජේසුස් වහන්සේ බොරු කියන දෙවියන් වහන්සේ නෙමෙයි. ජේසුස් වහන්සේ කියන්නේ තාම මම යන්නේ නෑ. දැම්ම මම යන්නේ නෑ. නමුත් මම පස්සේ යනවා. right? මම දැම්ම යන්නේ නෑ. නමුත් ඒකේ තේරුම තමයි මම පස්සේ යනවා. මම ප්‍රසිද්ධියේ නුඹලා සමග පෙරහැරින් ජෙරුසලමට යන්නේ නෑ. නමුත් මම රහසින් මම තනිවම ජෙරුසලමට යන්න යනවා. හලලූයා. හලලූයා. ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ. Hallelujah. In here, Jesus says, my time is not yet here,
for you anytime you will do. The world cannot hate you, yes. And he will say, you will go to the festival. You go to the festival. I'm not going up to the festival because my time has not yet fully come. After he had said this, he stayed in Galilee. However, after his brothers had left for the festival, he went also not publicly, but in secret. Now, this verse 8 he says is that he's not going to the feast, or not going to the festival. But in the verse 10, he says he has now gone to the festival. He has now gone to the festival. Now, a lot of people try to argue here. Now, Jesus also claims like as a falsehood here. He lies over here. He tells something in verse 8 and he does something totally different in verse 10. He says he's not going, and in verse 10 by that time he's already gone there. But what he never lies. Jesus never lies. What he said was, the time is not yet for him to go. It's not yet I'm going to the festival, but I shall go later. Not yet. Not yet. I shall not go to the festival yet, but I shall later go to the festival. And also he says, I shall not go to the festival publicly, but I shall go to the festival privately, in secret. I shall not walk into that festival in the procession with you all, but I shall travel alone in secret. Hallelujah. So he did not lie over here. He did not lie over here. එකල යුදෙව්වරු ඒ වගේම උන්වහන්සේ රහසින් ඒ වගේ මංගල්‍යයට ගියසේක. එකල යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින් ඔහු කොතැන්හිද යැසුවෝය. සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කැඳිරීමක් විය. සමහරෙක් ඔහු සත්පුරුෂයෙක්යි කීවෝය. සමහරෙක් එසේ නොවේ ඔහු සමූහයා මුලා කරන්නේයයි කීවෝය. එසේ වුවත් යුදෙව්වරුන්ට බය නිසා කිසිවෙකු උන්වහන්සේ ගැන ප්‍රසිද්ධියෙන් කතා කළේ නැත. right. මොකද මේ මෙතන වෙන්නේ? හුඟක් සෙනග මේ යෙරුසලමේනේ දැන් මේ යුදෙව්වරු ඔක්කොම එකතු වෙලා මෙන්න මංගල්‍යයට කූඩාරම් මංගල්‍යයට හැමෝම එකතු වෙලා මේ ඔක්කොමලා මොකද කරන්නේ මහත් කෙඳිරීමක් විය. මහත් කෙඳිරීමක් විය. අයියේ මේ අයට අවශ්‍ය වූ දේ ජේසුස් වහන්සේ කරේ නෑනේ. මතකද? මේ අයට අවශ්‍ය රොටිය මේ ජේසුස් වහන්සේ දුන්නේ නෑ. ඒ හින්දා මේ අය කැමති උනේ නෑ ජේසුස් වහන්සේට. ඒ නිසා මෙතන ලොකු කෙඳිරි ගෑමක් තිබුණා. ජේසුස් වහන්සේට විරුද්ධව කතා පහක් ඇති වෙමින් තිබුණා. හලලූයා. මේ අයට අවශ්‍ය දේ ජේසුස් වහන්සේ කරපු නැති නිසා. සමහර අය කිව්වා ජේසුස් වහන්සේ හොඳ කෙනෙක්. සමහර අය කිව්වා නෑ ඔහු මුලා කරන්නෙක්. හලලූයා. සමහර අය කිව්වා හොඳ කෙනෙක්, සමහර අය කිව්වා ඔහු මුලා කරන්නෙක්. හුඟක් අවස්ථා අදටත් එහෙමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ දැනගත් කල්හි ඔබ ජේසුස් වහන්සේව දැනගත් කල්හි ඔබට ඉන්න බෑ උදාසීනව. ඔබට අපක්ෂපාතීව ඉන්න බෑ. ඔබට මධ්‍යස්ථව ඉන්න බෑ. ඔබට එක්කෝ එක පැත්තකටෙන් ජේසුස් වහන්සේව දැනගත්ත ගමන් ඔබ අනිවාර්යෙන් දෙපැත්තකින් එක පැත්තකට වැටෙනවා. ජේසුස් වහන්සේව දැනගැනීමේදී සියලු මනුෂ්‍යයන් බෙදීමකට ලක් වෙනවා. එක කට්ටියක් කියයි ජේසුස් වහන්සේ හොඳයි. අනිත් කට්ටිය කියයි ජේසුස් වහන්සේ බොරුවක්. ජේසුස් වහන්සේ මුලාවක්. එනිසා ඔබට මට අද දවසෙත් ඔබ ජේසුස් වහන්සේව දන්නවා නම් ඔබ ජේසුස් වහන්සේ හොඳ කෙනෙක්, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේමයි කියන පැත්තේ ඉන්න පුළුවන්. නැත්නම් ඔබ යන්නේ අනිත් පැත්තට. යක්ෂයාගේ පැත්තට. මොකද්ද? ජේසුස් වහන්සේ මුලා කරන්නේ ජේසුස් වහන්සේ මුලාවක්. ජේසුස් වහන්සේ කියන්නේ බොරුවක් කියන පැත්තට වැටෙන්න පුළුවන්. ඔබට කවමදාකවත් මැද ස්ථානයක සිටින්න බෑ. මැද ස්ථානයක සිටින්න බෑ. ඒ වගේ මේ අය කැමති උනේ නැහැ. මේ අය මේ විදිහටවත් කතා කරනවාට යුදෙව් නායකවරු කැමති උන්නේ නැහැ. මොකද ජේසුස් වහන්සේ පිළිගත්තත් නොපිළිගත්තත් ජේසුස් වහන්සේ ගැන කොහොමත්ම කතා කරනවාට ඒ අය කැමති උන්නේ නැහැ. මොකද ඒ අය පවා දැනගෙන සිටියා. ඒ අයගේ ඇතුළාන්තයේ හදවතේ දැනගෙන සිටියා ස්වාමීන් වහන්සේ තුළ යම් සත්‍යයක් තිබෙන බවට. එළිදරව් වීමක් එයාගේ ආත්ම තුළ ගැබ්වී තිබුණා. ඒ නිසා ඒ අය කැමති උනේ නැහැ ජේසුස් වහන්සේ ගැන මෙතරම් ප්‍රසිද්ධියේ කතා කරන්නට. Hallelujah. So there was a complaining happening over here. Now Jesus somehow went up to the festival in private, not openly. And there was these people
who were complaining. There was much complaining among the people concerning him. Why was they complaining about? Was it about the miracles? No, it's solely because of that food, the food problem again. What they wanted, Jesus did not give. So they had a complaint. So some people said, he's a good person. And some people said, he's a false. He's a deceiver. So every time Jesus, every time if someone comes to know Jesus, you will have to come to either any of these sides. Knowing Jesus separate people to two sides. Separate one separate side is where Jesus is accepted as good God. The other side is false and deceiving person, not even God. Hallelujah. So we cannot stay neutral as soon as we get to know Jesus. Even now, if you get to know Jesus, you will have to take either side. Either you're going to accept him as good, and either you're going to accept him as God. Hallelujah. And the other side is, you can go to the other side, whether saying that Jesus is a deceiver. Even the religious leaders among this crowd, they did not even like them talking about him, whether they accepted him, whether they approved him or not. Because deep inside their heart, deep inside their soul, they knew that Jesus was the truth. Because their spirit, you cannot hide everything, because your spirit speaks up. So they did not want to know about him. It did not entertain them. It did not entertain their conduct in worshiping God in their ministry. So they did not like it. Hallelujah. So most of the time, my dear good friend, my dear good brother, sister, Jesus comes to our life in different times, at different places, at different opportunities. So accept him or approve of him, who as you want him to be. And he is the one who is going to confirm your calling. And he is the one who is going to satisfy your soul. And he is the one who is going to make you live forever. Accept him for who he is. Not only because of his miracles, but also he's the Savior. Hallelujah. He's the Savior. The people are not going to get you anywhere, but God is going to take you somewhere where he has planned to take you. Amen. So we are going to conclude this study tonight, and we shall hope to see you once again next Saturday with the study. God bless you. හොඳයි මගේ සහෝදරයා සහෝදරිය, ඔබ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේව සොයන්න. ජේසුස් වහන්සේව ජේසුස් වහන්සේ ලෙස සොයන්න. උන්වහන්සේව ගැලවුම් කාර්යය ලෙස සොයන්න. තවත් හාස්කමක් නිසා නෙවෙයි. තවත් කරන ආශිර්වාදයක් නිසා නෙමෙයි. නමුත් ඔබ සදාකාලයක් ජීවත් කරවන්නට යන, ඔබේ කැඳවීම ස්ථීර කරන ගැලවුම් කාර්යය ලෙස, දෙවියන් වහන්සේ ලෙස ඔබ පිළිගන්නට, උන්වහන්සේව අදාහගන්නට. හලෙලූයා. කිසිම මනුෂ්‍යෙක්ට ඔබව යම් ස්ථානයකට රැගෙන යන්නට බෑ. නමුත් ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබ උසස් ස්ථානයකට රැගෙන යන්නට. එනිසා උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙන්න. මිනිස්සෙක්ගේ කැමැත්ත, මිනිස්සෙක්ගේ අකමැත්ත සොයන්න එපා. මිනිස්සෙක්ගේ ප්‍රසිද්ධිය සොයන්න යන්න එපා. මිනිස්යන්ගේ පිළිගැනීම සොයන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න, දෙවියන් වහන්සේගේ පිළිගැනීම සොයන්න. ස්වාමීන් වහන්සේ ඔබ හිතන්නේවත් නැති, ඔබට සිතා ගන්නවත් බැරි අපූර්ව ස්ථානයකට උන්වහන්සේ රැගෙන යයි. හලෙලූයා. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි. අපි තවත් අධ්‍යයන කාලයකදී නැවතත් සෙනසුරාදා දවසේදී හමු වෙමු. ජේසුස් පිහිටයි.